ආයුබෝවන් සුබෝදෑසනක් වාසනාවන්ත ජයග්‍රාහී නිරෝගී දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ එකතු වෙන්නේ 7 වෙනි පැය සමකින් සුපුරුදු විදිහටම අද උදෑසන කාලේදී අපිට අහන්න ලැබුණු පුවත හිටපු අමාත්‍යවරයෙක් ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් මහතා දින 6කට පසුව දැන් පොලිස් අත්අඩංගුවට පත් වෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද උදෑසන කාලේදී දෙහිවල ප්‍රදේශයේදී තමයි මේ මහත්යව අත්අඩංගුවට ගන්න. දැන් මේ මොහොත වෙනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ ප්‍රශ්න කිරීම වලට ලක්වන බව තමයි මීට ස්වල්ප වේලාවකට පෙර අපි උදෑසන අපේ පුවත්පත් වැඩසටහනින් නියෝජ්‍ය පොලිස්පතිතුමන් මාධ්‍ය ප්‍රකාශකතුමන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් සම්බන්ධ කරගත් එතුමන් සඳහන් කළ පරිදි දැන් මේ මොහොත වන විට ප්‍රශ්න කිරීමේ කටයුතු සිද්ධ කරන මොහොතක්. ඔය අතරේ සමස්ත රටක් විදිහට ගත්තාම කොරෝනා ව්‍යාප්තිය පාලනය කරන්න බොහෝ දැවැන්ත කර්තව්‍යයන් ඉටු කරන කාල සීමාවක් වටත් පත් වෙලා තියෙනවා. ඒ අතරදී පරිසරය පිළිබඳවත් විශේෂයෙන්ම මේ දිනවල වැඩි දෙනෙක් කතා බහ සිද්ධ කරනවා. අපි සූදානම් මේ සියලු දේවල් කතා කරන්න රජයේ පාර්ශවයේ නියෝජනය කරමින් අපි අද දවසේ 7 වෙනි පැයට ආරාධනා කළේ බොහොම විශේෂ චරිතයකට. අපි හඳුනා ගනිමු එතුමන් කවුද කියලා. අපේ ආරාධනය පිළිගෙන අද දවසේ 7 වෙනි පැයට ආවේ පරිසර අමාත්‍යතුමන් මහින්ද අමරවීර මහත්මයා. ඔබතුමන්ට සුබ දැසනක් ප්‍රාර්ථනා කරමු. සුබ දැසනක් නයි. මහින්ද අමරවීර මහත්මයා අපි ආරම්භයක් විදිහට පටන් ගමු. දැන් දවස් 6කට පස්සේ පොලිස් කණ්ඩායම් 6ක් යොදවලා තිබ්බා රිෂාඩ් මහත්තයව අත්අඩංගුවට ගන්න. හැබැයි හැම තැනකම හෙව්වා. මේ අර දුරකථන ඇමතුම් දුන්නයි කියලාත් පිරිසකගෙන් ප්‍රශ්න කළා. ඔබතුමන්ට එහෙම දුරකථන ඇමතුමක් ආවේ නැද්ද? නෑ මට දුරකථන ඇමතුම් ආවෙත් නෑ. ඉතින් කොහොමටත් පහුගිය කාලේ රජයටත් ලොකු චෝදනා ඉදිරිපත් කරා නෙවෙයි ඇයි හොයාගන්න බැරි අල්ලගන්න බැරි කියලා. එහෙම තමයි ඕනම කෙනෙක් සොයා ගැනීම එච්චර පහසු වෙන්නේ නැහැ. නමුත් ඉතින් පොලිසිය සමත් වුණා ඔහු අත්අඩංගුවට ගන්න. මේ රටේ කාටවත් අපරාධයක් කළා වැරදි කළා හැංගිලා ඉන්න බෑ කියන එක තමයි ඒකිනුත් පැහැදිලි වුණේ. ඉතින් මේ සාමාන්‍ය පුද්ගලයෙකුත් නෙවෙයි බලවත් අය. මේගොල්ලෝ සමහරලාට ගෙවල් කීපයක් තියෙන්න පුළුවන්, ඉන්න කීප දෙනෙක් තියෙන්න පුළුවන්, උදව් කරන්න කණ්ඩායම් ඉන්න පුළුවන්. ඉතින් ඒවත් මැද්දේ කොහොම වෙතත් පොලිසිය ගෞරවය ආරක්ෂා කරගත්ත කෙනෙක් කියනවා. අර මේ සාමාන්‍ය මහජනතාවගේ තියෙන චෝදනාවක් තමයි අපි දැක්ක පහුගිය දවස්වල සමාජ මාධ්‍ය ජාලවලත් විශේෂයෙන්ම මේ Facebook අපි කියන ප්‍රොෆයිල් පික්චර් එකට වෙනමම සටන් පාටයක් විදිහට දාගෙන තිබ්බා අපේ ගෙදර රිෂාඩ් නැහැ කියලා. අර මේ සමහර වෙලාවට සමාජයේ බොහෝ දෙනෙක් මේ පිළිබඳව උනන්දුවකින් කටයුතු කරනවා රිෂාඩ් මහත්තයා සම්බන්ධයෙන්. අර දැන් ඔබතුමන් පරිසර මාත්‍යතුමන් හින්දාම අපි විශේෂයෙන්ම මේ පිළිබඳව කතා කරනවා. විල්පත්තු සම්බන්ධයෙන් එතුමන්ට චෝදනා එල්ල වෙලා තිබ්බා. මේ හැම දෙයක් එක්කම අපි දකින දේ තමයි අර ජනතාවගේ මතයක් තියෙනවා. අර සාමාන්‍ය මිනිස්සෙක්ට නීතිය ක්‍රියාත්මක වෙන විදිහට නෙවෙයි ප්‍රභූවරයෙක්ට නීතිය ක්‍රියාත්මක වෙන අපේ රටේ නීතිය ඇත්තටම එහෙමද ක්‍රියාත්මක වෙන්නේ? එහෙම තත්ත්වයන් තිබුණා වෙන්නට පුළුවන්. නමුත් දැන් නම් එහෙම මම දන්න විදිහට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලවකවානුව තුල ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ කියලා අපිට විශ්වාසයක් තියෙනවා. මේක සාමාන්‍ය මිනිස්සෙකුට වැඩි ඉතින් මේ වගේ බලවත් අයට හැංගෙන්න ස්ථාන තියෙනවා. ඒ වගේ රැකවරණ තියෙනවා. ඒවා ප්‍රයෝජනට අරගෙන තමයි මේ කටයුත්ත කළේ තියෙන්නේ. නමුත් ඉතින් දැන් පේනවනේ ඉතින් අත්අඩංගුවට ගැනීම සිද්ධ වුණානේ. තවත් ඔහුට තව චෝදනා තියෙයි. ඉතින් ඒවටත් අධිකරණ ක්‍රියාවලියකින් මිසක් මේ කැලෑ නීතිය ක්‍රියාත්මක කරන්නත් බෑනේ. දැන් මේ සමහරලාට මේ කෙනෙක්ගේ ගයක් පරීක්ෂා කරන්න උනත් යනකොට වරෙන්තුවක් අරගෙන යන්න අවශ්‍යයි. ඒ වගේ දේවල් එක තමයි ඉතින් සිද්ධ වෙන්නේ. අර මේ අපි දැක්කා එතුමන්ගේ මේ බිරිඳගෙනුත් ප්‍රශ්න කරන හැබැයි අර සාමාන්‍ය මිනිස්සුන්ට නීති ක්‍රියාත්මක වෙන විදිහට නෙවෙයි කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ. අර ගෙදර ඉන්න කාව හරි අරගෙන යන්න හරි අත්අඩංගුවට ගන්න හරි තරම් පහුගිය කාලේ පෙළඹිලා තිබ්බා. හැබැයි අර මේ මතේ තියෙන මේ මතේ වෙනස් කරන්න දැන් අපි දකිනවා ඔබතුමන්ලා අර පසුගිය කාලේ වගේ බලපෑම් සිද්ධ කරන්නේ නැහැ. විශේෂම නීති ක්‍රියාත්මක කරන අංශ බොහොම ස්වාධීනව මේ වැඩ කටයුතු කරගෙන යනවා. හැබැයි අර මේ ජනතාව අතර විශ්වාසය ඇති කරන මොනවා හරි වැඩපිළිවෙලක් තියෙනවද ඔබතුමන්ලට? නෑ මං හිතන්නේ මේකේ එහෙම සිදුවීමේ ස්වභාවයත් එක්කනේ ගන්නෙ. දැන් සමහරලාට මෙතන මිනි මැරුමක් වෙලා හෝ එහෙම තත්ත්වයක් නේ මූල්‍යමය වංචාවක්. එතකොට දේශපාලඥයෙක්. එතකොට මේ දේශපාලඥයෙක් කියන්නේ විශේෂත්වයක් නෙමෙයි. නමුත් ඒ අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි සමහර සාමාන්‍ය මිනිස්සු සති ගණන් ඉන්නේ. දැන් මේ මම දැක්කේ පහුගිය දවස්වල මාධ්‍ය වාර්තා වුණා මාස 6කට පස්සේ පුද්ගලයෙක් අල්ලලා තියෙනවා. දැන් මේ අත්අඩංගුවට ගැනීම එළිදරව් වෙනවා වගේම නොගැනීම්නුත් තියෙනවනේ. මේගොල්ලෝ මේ රටේ ඇතුලේ ඔච්චර තැන් තියෙනවද හැංගෙන්නේ? එහෙම දැන් සමහර අය මේ උසාවිය දඬුවම් දීලා නියම කරලා තියෙනවා අධිකරණයට ඉදිරිපත් වෙලා නැතුව. සමහරලාට ඒ වෙලාවේ අධිකරණයේදී විදේශ රටවල් වල ගිහිල්ලා ඉඳලා තියෙනවා. දැන් ඇවිල්ලා අවුරුදු 15ට 20ට පස්සේ අහුවෙන කට්ටිය ඉන්නේ. ඒ නිසා හැබැයි එක දෙයක් තියෙනවා අපරාධකාරයෙකුට හැංගිලා ඉන්න බෑ. අනිවාර්යයෙන්ම ඔහු නීති හමුවට යන්න වෙනවා දඬුවම් ලබන්න වෙනවා.
කොයිම වෙලාවකරි මේක දවස් ගානේ ප්‍රශ්නයක් විතරයි. නීතිය ක්‍රියාත්මක වීමේදී හැමට එක හා සමානව නීතිය ක්‍රියාත්මක වීම තමයි රටේ ජනතාවගෙත් අපිත් බලාපොරොත්තු වෙන්නේ. කාටවත් විශේෂත්වයක් හෝ වැඩි ප්‍රමාණයක් දඬුවම් දීමක් නෙවෙයි. නීතිය තමයි වැදගත් වෙන්නේ. හොඳයි. ඔය අතර අර මේ පොදු කාරණා පොදු සතුර පිළිබඳව අපි කතා කරන්න ඕනේ අනිවාර්යෙන්ම කොරෝනා මර්ධන වැඩපිළිවෙල. අපේ රට අර බොහොම සැනසුම් සුසුමන් හෙළපු කාලයක් තිබෙමුතුමා දැන් විශේෂයෙන්ම කොරෝනා අපේ රටට ඇවිල්ලා දැඩි ව්‍යසනකාරී තත්ත්වයක් හමු වී සාර්ථකව මර්ධනය කරන්න රජයට හැකියාව ලැබුණා. අපි අර සැනසුම් සුසුම් හෙළන අතරේදී තමයි අර මේ නැවතත් අපිට මිනුවන්ගොඩ සිදුවීම වාර්තා වෙන්නේ. සිද්ධියත් එක්කම නැවත තවක් කොරෝනා පිළිබඳව සමාජයේ බොහෝ දෙනෙක් උනන්දුවක් දක්වන කාල සීමාවක් බවට පත් වෙලා තියෙනවා. දැන් අපි කතා කරමු එමතුමා මේ වෙනකොට මොනවද වෙන්නේ අපේ රටේ කොරෝනා මර්ධනය සම්බන්ධයෙන් විශේෂයෙන් අපි පසුගිය දිනවල සෞඛ්‍යාංශ ආරක්ෂක මේ අනිකුත් ක්ෂේත්‍රයන් පිළිබඳව කතා කළා. වැඩි වශයෙන් දැන් රජයේ පැත්තෙන් මොනවද වෙන්නේ? ඊයේ දවසේදී අපි දැක්කා රුපියල් 5000ක මුදලකුත් ලබා දෙනවා මේ ඇඳිරි නීති කාල සීමාවෙ ඉඳලා වෙලා ඉන්න පිරිසුණු. මොනවද ඇත්තටම රජයක් විදිහට කරන්නේ? ඇතැම් රජයට කළ හැකි සියලුම කාර්යයන් මේ පාලනය කිරීම සඳහා කරනවා. ඔබ දැක්කා පසුගිය වතාවේ ආව ඒ දැවැන්ත ප්‍රශ්නයෙන් ලෝකේ අනිත් රටවල් බලවත් ධනවත් රටවල් වලට මිදෙන්න බැරි වෙච්ච මොහොතේ අපේ රට එකෙන් මුදාගත්තා. නමුත් අවාසනාවට නැවත වතාවක් අපිට මේ තත්ත්වයට අද මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේකට රජයට විතරක් නෙවෙයි අපි හැමෝටම වගකීමක් තියෙනවා. මේක එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ පිටින් දාලා නැත්නම් ආණ්ඩුව පිටින් දාලා එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. විපක්ෂ චෝදනා කරන්නේ ආණ්ඩුව හරියට වැඩේ කරන්නේ නැහැ කියලා. නෑ ආණ්ඩුව දැන් හරියට කරපු වෙලාවේ කිව්වද දැන් මේක පාලනය කරපු වෙලාවේ හොඳයි කියලා කිව්වෙත් නෑනේ විපක්ෂය. ඒක තමයි විපක්ෂයේ ස්වභාවය. ඉතින් අපේ විපක්ෂයෙන් හොඳ අහනවට වැඩිය අපිට අවශ්‍ය වෙන්නේ මේ රටින් මේ ජනතාව මේ තත්ත්වෙන් මුදවා ගැනීම. ඒ සඳහා රජයේ විදියට පැහැදිලි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. දැනටමත් මේ අයම හඳුනා ගනිමින් තියෙන වගේ ප්‍රතිකාර ලබා දීම කරනවා. දැන් වෙන රටවල් වල බොහෝ රටවල් දියුණු අය කියන රටවල් වල ලෙඩ්ඩු මැරෙන්නේ ගෙවල් වල. අපේ තවම ලෙඩේ කවුරුවත් ගෙදරක තියන්නේ නැහැ. ඒ අය ගෙනල්ලා රෝහල් වල අවශ්‍ය ප්‍රතිකාර සියල්ලම කරනවා. ඒ වගේම කවුරු හරි ආසාදිතයන් කියලා දැනගත්තොත් ආශ්‍රිතයක් සියලුම දෙනා ගෙනහිල්ලා රජයේ වියදමෙන් ඒ අය මධ්‍යස්ථාන වල තියලා ඒ අයට අවශ්‍ය ඒ කටයුතු හුදකලා කිරීම කරනවා. නිරුද්ධායනය කිරීම කරනවා. ඒක ලෝකේ බොහෝ රටවල් වල නොකරන දෙයක්. අපි විශ්වාස කරනවා මේ අවාසනාවන්ත තත්ත්වෙත් අපිට පාලනය කරගන්න ඉතාමත් කඩිනමින් පුළුවන්කම ලැබෙයි කියලා. ඒ වෙනුවෙන් දැවැන්ත වැඩපිළිවෙලක් රජය ඉදිරි කාලය තුල නැවතත් ක්‍රියාත්මක කරනවා. දැන් අපි ඊයේ පක්ෂ නායක රැස්වීමේදීත් මේ පිළිබඳව සාකච්ඡා කරා. මීටත් වඩා පුළුල් විදියට මේ අය සොයාගෙන මේ අයට ප්‍රතිකාර ලබා දීලා කටයුත්ත කරනවා. නමුත් තවමත් මම හිතන්නේ අපේ රටේ පොඩි ප්‍රශ්නයක් තියෙන මට පේන විදියට මේ මැරෙන ප්‍රමාණය අඩුයිනේ. දහස් ගාණක් අහුණත් ලෝකේ අනිත් රටවල් වල මැරෙන ප්‍රමාණෙත් එක්ක ඉතාමත් දශම ගාණක තමයි. ඒ නිසා දැන් මේක බය නැතිද කියලා හිතෙනවා. එහෙම දෙයක් වෙලාද කියලාත් අපිට සැකයක් තියෙනවා. කොහොම වුණත් අපි මේ රෝගීන් බේරා ගන්න රෝගීන් ආරක්ෂා කරගන්න ගන්න තියෙන සියලු ක්‍රියාමාර්ග ගන්න. ලෝකෙ වෙන රටවල් වල මේ වගේ තත්ත්වයක් නැහැ. මිනිස්සු මැරලා යනවා නිකන් ගෙවල් වලත්. නමුත් අපේ රටේ ඒ ජනතාවගේ ජීවිත බේරා ගන්න අපි අවශ්‍ය පියවර ගන්න. සමහර මේ දැන් සමහර රටවල් වල කියලා තියෙන මැරෙන්නේ වැඩි හිටියෝනේ. ප්‍රශ්නයක් නැහැ. එහෙම මරුණාවේ කියලා එහෙම ඉන්න රටවල් තියෙනවා. නිදහස් සෞඛ්‍ය සේවයක් ක්‍රියාත්මක ඔව් අපි නිදහස් සෞඛ්‍ය සේවය යටතේ අවුරුදු 90 කෙනෙකුට හැදුනා 100 කෙනෙකුට හැදුනත් මොන ලෙඩවල් තිබුණත් කොහොම හරි බේර ගන්න තමයි අපේ වෛද්‍යවරුත් අපේ සෞඛ්‍ය කාර්යමණ්ඩල රජය ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීලා තියෙනවා. හොඳයි දැන් ඔය අතරේ ඔබතුමන්ටත් බොහොම අත්දැකීම් ඇති දැන් මේ කටයුතුත් එක්ක සමීපව කටයුතු කළා පහුගිය කාලේ වගේම දැන් මේ වෙනකොටත් කොහොමද එමතුමා මේ දැන් ඔබතුමන්ගේ නියෝජනය කරන දිස්ත්‍රික්කයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට විතරක් නෙමෙයි මුළු මහත් රටෙන්ම අපි දැක්ක පහුගිය කාලේ කොරෝනා ආසාදිතයන් පිළිබඳව වාර්තා වෙනවා. දැන් මේ දෙවෙනි රැල්ලට හේතු උනේ ජනතාවගේ තියෙන නොසැලකිලිමත්කමද නැත්නම් රජයේ තිබ්බ අඩු උනන්දුවද? මේ විපක්ෂය කියන කාරණා මම ඔබතුමන්ගෙන් ප්‍රශ්න කරන ඔබතුමන් ආණ්ඩු පක්ෂ නියෝජනය කරන කෙනෙක් හින්දා මේ විපක්ෂය කියන විදිහට ජනතාව සැලකිලිමත් උන්නේ ආණ්ඩු පක්ෂයේ දුර්වලතා ජනතාව මේ හරියට සංනිවේදනය උන්නේ මේ වගේ කරුණු කාරණා චෝදනා ඉල්ල කරනවා. ඒක සම්පූර්ණ අසත්‍යයක්නේ. දැන් අපි ගිය වතාවේ අපි මේක සමත් වුණා. මම කිව්වේ විපක්ෂය ගැන කිව්වොත් ගිය වතාවේ නිකන්වත් කිව්වද ආණ්ඩුව හොඳට කරා ජනාධිපතිතුමා මැදිහත් වුණා එහෙම කියලා නෑ. ඉතින් අදත් මේ තත්ත්වය අවාසනාවන්ත තත්ත්වය. මොකද මේ සැරේ මේක ඇති උනේ මේ ඇඟලුම් කම්හල් වල. දේවයි විශාල පිරිස් සේවය කරන දහස් ගණන්. එතකොට තමයි මේක සිද්ධ වුණේ. ඒ වගේම මේ සිද්ධිය ඇති වෙලත් දවස් කීපයකට පස්සේනේ අපිට වාර්තා රජය නැත්තම් මේ සෞඛ්‍යාංශ දැනගන්න. එතකොට යම් ව්‍යාප්ත වීමක් තිබුණා. එතෙන්ද තමයි මේක විහිදී යන්නේ. දැන් ඒක පාලනය කරගන්න අපි රජයේ විදියට ගන්න තියෙන සියලු ක්‍රියාමාර්ග ගන්න.
කිසිසේත්ම මේක අපි දෙවෙනි කොට සුළු කොට සලකන්නේ නැහැ. රජයේ ප්‍රමුඛතම කාර්යයක් විදිහට අපි සලකනවා. ඒ වගේම විශේෂයෙන්ම මම දන්නවා ජනාධිපතිතුමා දිනපතාම මේ පිළිබඳව තොරතුරු විමසමින් අවශ්‍ය උපදෙස් ලබා දෙමින් මේ කටයුතු වලට මැදිහත් වෙනවා. අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සියලු කැපකිරීම් කරමින් මේ සඳහා මැදිහත් වෙනවා. දැවැන්ත වැඩ පිළිලක් තියෙන රට ලොක්ඩවුන් කරන්නෙත් නැතුව, ඒ කියන්නේ ජනතාව අසීරුතාවයට පත් කරන්නෙත් නැතුව තමයි අපි මේ කටයුතු කරගෙන යන්නේ. හැබැයි අර විපක්ෂය දැන් පහුගිය කාලේදී ලොක්ඩවුන් කරනකොට සඳහන් කළා හරි වෙලාවේදී ලොක්ඩවුන් කරේ නැහැ. දැන් නගන චෝදනාවක් තමයි දැන් රට ලොක්ඩවුන් කරන්නේ නැත්තේ ඇයි කියන කාරණාව. නේද? එහෙම දැන් අපි මේකත් එක්ක අපි ජීවත් වෙන්න ඕනනේ. අපිට දැන් මේක ලොක්ඩවුන් කරලා සම්පූර්ණ ලොක්ඩවුන් කරාම කියන දේත් දන්නවනේ. ඊළඟට මිනිස්සුන්ට ඔන්න යන්න නැහැ, කන්න නැහැ, උන්න නැහැ, අරේ මේ කියලා කෑ ගහන්න ওই පක්ෂයේම කටයුතු කරනවා. නමුත් අපිට මේක පාලනය කරගන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. ලොක්ඩවුන් කරන්නේ නැතුව මේ තත්ත්වය පාලනය කරගන්න හැකියි කියන විශ්වාසය රජයට තියෙනවා. ඒ වැඩපිළිවෙල අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙනවා. මේක යම් කාලයක් යයි. හැබැයි දැන් අර රිෂාඩ් අත්අඩංගුවට ගන්නේ නැහැ කියලා චෝදනා කරපු අයට වගේම මේකෙදිත් අපිට කියන්න තියෙන අපි මේක ඉතාමත් හොඳ සැලසුම් සහගතව මේ තත්ත්වය පාලනය කරගන්න අවශ්‍ය පියවර රාජ්‍ය සෞඛ්‍යාංශත් ආරක්ෂකයන්සත් සියලුම දෙනා ගන්නවා කියන එක මට ස්ථිරව කියන්න පුළුවන්. අර ඔබතුමා රිෂාඩ් මහත්තයා ගැන කතා කරමු හින්දාම ඊයේ දවසේ එතුමන්ගේ පක්ෂේ රැස්වීමක් අපි දැක්ක මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන මේ මාධ්‍ය සාකච්ඡාවේදී කියපු කාරණාව තමයි දැන් අපි අධිකරණයට ගිහිල්ලා ඉන්නේ අත්අඩංගුවට ගැනීමෙන් වැළකීමේ නියෝගයක් ඉල්ලන්න මේ නියෝගය එනකන් රිෂාඩ් මහත්තයා එළියට එන්නේ නැහැ කියන කාරණාව. අපි අර කාලයක් තිස්සේ අපි මේ දේ දකිනවා එමත්තුමාර විශේෂයෙන්ම කාව හරි අත්අඩංගුවට ගන්න ගියාම ප්‍රභූ පැලැන්තිය කෙනෙක්ව මේ අර අත්අඩංගුවට ගැනීමෙන් වැළකීමේ නියෝගයක් ලබා ගන්න. මේක අර ජනප්‍රිය මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. මොකද ඔබතුමන්ගේ අදහස මේ දේ අර නරක පූර්වාදර්ශයක් නේද අපිට ඒ ගැන කතා කරන්න කලින් මං හිතන්නේ වෙලාව බලලා ඉන්නවා අපි වෙලාව බලලා ඉන්නවා. හොඳයි මතුමාර මං අහපු ප්‍රශ්නේ අර මේක නරක පූර්වාදර්ශයක් නේද අර අත්අඩංගුවට ගන්න ඉන්නව නම් කෙනෙක් ගොඩක් වෙලාවට අපි දකින්නේ අත්අඩංගුවට ගැනීමෙන් වළකින්න කියලා නියෝගයක් ලබා ගන්න. අර සාමාන්‍ය මහ ජනතාවට මේ වරප්‍රසාද නැහැ කියලා තමයි බොහෝ දෙනෙක් හිතන්නේ. නෑ හැම කෙනෙකුට මේ වරප්‍රසාදය තියෙන මේ අපේක්ෂිත අපඉල්ලීමනේ. අපේක්ෂිත අපඉල්ලීම ඕන කෙනෙකුට අයිතිවාසිකමක් තියෙනවා. නමුත් අර බලවත් අය සල්ලි තියන අය තමයි මේකට ඉතින් ලොකු ගණන් වියදම් කළා නොහොඳ මේ නීතිඥයෝ යොමු කරමින් තමයි මේ කටයුත්ත කරන්න ඕන. ඒ නිසා තමයි මේ ප්‍රසිද්ධිය ඇති වෙන්නේ. ඒ නිසා අපේක්ෂිත අපඉල්ලගෙන එහෙම අත්අඩංගුවට පත් නොවෙච්ච අය ඉන්නවා. නමුත් මේ සැරේ ඒක සාර්ථකුනේ නෑනේ. කට්ටිය කිව්වේ කවුරුත් ඕකම තමයි කරන්න කියලා. දැන් හෙට දවසේ අපේක්ෂිත අප පිළිබඳව සාකච්ඡා වෙනවා අධිකරණේ. ඒ නිසා එතනින් සහනයක් ලැබෙනකන් තමයි මේ කටයුත්ත කරන්න කියලා කිව්වා. නමුත් ඒක සාර්ථකුනේ නෑ. අත්අඩංගුවට ගැනීම කරා. ඔබතුමන් හිතන විදිහට මේ දේ හොඳ පූර්වාදර්ශයක්ද? ඔව් හොඳ පූර්වාදර්ශයක්. ආරක්ෂකංශ සමත් වුණා මේ යම් ගැලවීමේ තිබුණු අවස්ථාවක් නැත්නම් පැන යාමේ තිබුණු අවස්ථාවක් වහා ගන්න නැත්නම් මේ සිදුර වහන්න ඔවුන්ට පුළුවන්කම ලැබුණා අත්අඩංගුවට ගැනීම කරා. පොලිසිය ඒ ගෞරවය හිමි කරගත්තා. එමතුමගේ අර මං අහපු ප්‍රශ්නේ කියන්නේ මේ විදිහට අර නියෝග ලබා ගන්න එක හොඳ දෙයක්ද? සැකකරුවෙක් නැත්නම් වරදක් කරපු කෙනෙක්? නේද? ඒකට හැම කෙනෙකුටම අයිතිවාසිකමක් තියෙනවනේ. අධිකරණයට හමුවට යන්න සියලු දෙනාට අයිතිවාසිකමක් තියෙනවා. නමුත් අවාසනාවට අපේ සාමාන්‍ය මිනිස්සයාට ඕක කරගන්න බෑනේ. මේගොල්ල බලවත් ධනවත් සල්ලි තියෙනවා. ඒගොල්ලෝ ඒ අයිතිය පාවිච්චි කරලා ඒ කටයුත්ත කරගන්නවා බොහෝ දේ. හැබැයි ඒක සාධාරණ නෑ මමත් පිළිගන්නවා. ඉතින් මේ අධිකරණ තියෙන ක්‍රමවේදයේ තියෙන අයිතිවාසිකමක් තමයි. ඒ අයිතිවාසිකම ඒ අය ප්‍රයෝජනට ගන්නවා. නමුත් මේ මතාවේ ඒක අසාර්ථකුණයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. හොඳයි. ඔය අතර මේ අර නැගෙන චෝදනාවලට ඔබතුමාගෙන් පිළිතුරු ලබා ගන්නත් ඕනේ. ඔබතුමන් පරිසර අමාත්‍යතුමන් හින්දාම අර පහුගිය කාලේ අපි දැක්කම ඔබතුමා අර විල්පත්තු සම්බන්ධයෙන් රිෂාඩ් මහත්තයාට දැඩි චෝදනාවක් එල්ල වෙනවා. සමාජ මාධ්‍ය තුලත් බොහෝ දෙනෙක් ලොකු හඬක් නැගුවා. විවිධ මේ ඉලෙක්ට්‍රොනික මුද්‍රිත මාධ්‍ය විද්‍යුත් මාධ්‍ය මේ හැම දෙනෙක්ම සාක්ෂි සහිතව පෙන්වලා දුන්නා. ඒකට ඔබතුමන්ගේ පක්ෂීය නියෝජනය කරපු ජනාධිපතිතුමන් රට පාලනය කළේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. එතුමා පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරපු කාලේ මේ පිළිබඳව චෝදනා එල්ල වුණේ. මේ චෝදනාවලට දැන් ඔබතුමන් නිසි පරිදි වග විභාගයක් කරනවාද පරිසර අමාත්‍යතුමන් විදිහට ඇත්තටම පරිසර හානියක් සිද්ධ වෙලා තියෙනවද කියන කාරණාව සම්බන්ධයෙන්? ඔව් ඇත්තටම මම දැන් මේ පිළිබඳව මට සම්පූර්ණ විස්තර ටික ගෙනත් දෙන්න කියලා මේ සිද්ධ වෙලා තියෙන පරිසර හානිය වෙලා තියෙනවද කොහොමද ඒක විසඳගන්නේ කියලා. ඉතින් මේ කාරණය සම්බන්ධව පුළුල් දිගින් දිගටම සාකච්ඡාවක් සිද්ධ වුණානේ. විල්පත්තුව කැලෑව කැපීම ගැන පිළිබඳව ඒක අපි නිහඬව ඉන්නේ නැහැ. ඒකට අවශ්‍ය පියවර ගන්න. වැරද්දක් කරලා තියෙනවා නම් ඒකට රිෂාඩ් බදුර්දීන්ද තව කවුද කියන එක අදාළ වෙන්නේ නැහැ. ඒකට අනිවාර්යෙන් මැදිහත් වීම තියෙනවා. මේක දීර්ඝ කාලයක් සිද්ධ වෙච්ච කාරණයක්.
එනිසා මේ ක්ෂණිකව දවසෙන් දෙකෙන් මේක අවසානයක් දකින්න පුළුවන් කාරණයක් නෙමෙයි. අපි මේ පිළිබඳව සම්පූර්ණ රජ්‍යත් වෙනමම මේ පිළිබඳව මා දන්නා පරිදි වෙනමම විමර්ශනයක් කරන රජයේ විධාංශ වලින් ඒ වගේම රහස් පොලිසියත් මේ පිළිබඳව පරීක්ෂණයක් කරනවා වගේම පරිසර අමාත්‍යාංශයේ විදියටත් මධ්‍යම පරිසර අධිකාරිය විදියටත් මේ පිළිබඳව විමර්ශනයක් කරනවා. ඒක ඉදිරියේදී බලා ගන්න පුළුවන් මොකක්ද ඒක ඇති වෙන ප්‍රතිඵලය කියලා. හොඳයි. ඔය අතර මේ පිළිතුරු පිළිබඳව සෑහීමකට පත් වෙන්න පුළුවන් ඔබතුමන් ගැන අපි විශ්වාසය තියෙනවා, දැඩි විශ්වාසයක් තියෙනවා අමාත්‍යවරයා විදිහට, විශේෂ බහර අමාත්‍යවරයා විදිහට මේ පිළිබඳව පරීක්ෂණ සිද්ධ කරේ කියලා. ඔය අතර එමතුමා දැන් 20 පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරන 20 හොඳ සහ නරක පැති ගැන අපිට අර නරක අහන්න ලැබෙනවා වැඩි කියලා තමයි අපිට හිතෙන සමහර වෙලාවට 20 නරකයි කියන කාරණාව අර විගණකාධිපතිවරයාට තියෙන බලතල සීමා වෙනවා, කොමිෂන් සභාවල ඒ කටයුතු අඩපණ වෙනවා. මේ ආදී වූ චෝදනා එල්ලෙනවා. ඔබතුමන් කොහොමද 20 ගැන දකින්න දැන් හෙට දවසේ කතානායකතුමන් මේ පිළිබඳව මේ අධිකරණයේ තීන්දුවක් ලබා දෙන්න සූදානමින් ප්‍රකාශයට පත් කරන්නට නියමිත වෙලා තියෙනවා. අපි කැමති දැනගන්න ඔබතුමන්ගේ අදහස් මොකක්ද 20 ගැන? දැන් 20 අවශ්‍යතාවය පිළිබඳව කතා වුණේ අද ඊයේ නෙමෙයිනේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මැතිවරණ ඉදිරිපත් වෙනකොටම එතුමා කිව්ව ප්‍රධාන දෙයක් තමයි එතුමාගේ වේදිකාවෙත් ඒ වගේම එතුමාගේ මැතිවරණ ප්‍රකාශනවලත් ඒ සියල්ලම කිව්වා 19 වෙනි සංශෝධනයේ ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කරලා 20 ගේනවා කියන එක කිව්වා. මේක මේ අලුත් දෙයක් නෙවෙයි. ඒ වගේම තමයි එතුමා ඊට පසුව තිබුණු පාර්ලිමේන්තු මැතිවරණෙත් එතුමාත් රාජ්‍යයත් කිව්වා 20 වෙනි සංශෝධනය ගේනවා. 19 වෙනි සංශෝධනයේ අයහපත් ඒක මේක රටට අහිත කරයි. මොකද ඒක ගැන මම විග්‍රහ කරන්න අවශ්‍ය නැහැ. දිගින් දිගටම කියපු දෙයක් ඔබ දකින්නෝනේ ඒක තියෙනවනේ. ඒ දිගින් දිගටම කතා වුණා 20 ගැන 19 තිබුණු තත්ත්වය පිළිබඳව අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර තිබුණු ගැටුම මේ රටේ ජනතාවම නිරීක්ෂණය කරානේ. පහුගිය කාලේ රට ඉස්සරහට ගෙනියන්න බැරි වුණේ ප්‍රධාන හේතුවක් බවට ඒකපත් වුණා. ඒ නිසා මේක අඳුන්වලා දීපු කණ්ඩායම් පවා කියන්න ගත්තා මේකේ අඩුපාඩු තියෙනවා කියලා. 19 වෙනස් කරන්න ඕනේ කියන එක පිළිබඳව තර්කයක් තිබුණේ නැහැ. ඒ අනුව තමයි දැන් 20 වෙනි සංශෝධනය ගෙනල්ලා තියෙනවා. ඒක හෙට දිනේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා. ඒ වගේම අනිත් දවස් දෙකේම සාකච්ඡා කරලා ඡන්ද විමසනවා. දැන් ගෙනාපු එක ගැන විවිධ දේවල් කියනවා. මම ඒකට කියන්න කැමතියි. අපි පක්ෂයක් විදිහට අපි වෙනම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේ පිළිබඳව සාකච්ඡා කරලා අපි යෝජනාවලියක් ඉදිරිපත් කරා. අපිත් අදහස් ඉදිරිපත් කරා. අපි හැබැයි ඒක විවෘතව කියන්න අවශ්‍ය වුණේ නැහැ. අපි ජනාධිපතිතුමාට අගමැතිතුමාට ඒ පිළිබඳව දැනුවත් කරා. මට කියන්න පුළුවන් එක දෙයක් තියෙනවා. ඉදිරිපත් කරාට වඩා සංශෝධන සහිතව තමයි මේක සම්මත වෙන්නේ. මේක ජනතාවට හානි කර ආකාරයට හෝ ජනතාව බලාපොරොත්තු දැන් ජනතාවගේ ඉල්ලීම් පිළිබඳව විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේලාගේ දරුතර මහා සංඝරත්නය ඒ වගේම පූජක ප්‍රසාදීන් වහන්සේලාගේ ඉල්ලීම් සැලකිල්ලට අරගෙන තමයි සම්මත වෙන්නේ කියන එක විතරයි මට කියන්න පුළුවන්. අර 20 ජනාධිපතිවරයා සතු බලතල විශේෂයෙන්ම අර ඒකාධිපතියෙකු නිර්මාණය කරන්න නැත්නම් විධායක ජනාධිපතිවරයාගේ බලතල වැඩි වෙනවා කියලා අදහසක් තිබා. කොහොමද දැන් ඔබතුමා නිශ්වාස කරන විදිහට මේ සංශෝධනයේ අලුත් සංශෝධනයක එකතු කරලා හැදෙන 20 ওই දේ ගැන සාකච්ඡා වෙන්නේ? ඇත්තටම අපේ විශ්වාසය මේ 20 වෙනි සංශෝධනය ගැන අපේ බලාපොරොත්තු. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තමයි අපේ බලාපොරොත්තු. ඒ වෙනුවෙන් තමයි අපේ මැදිහත් වීම තියෙන්නේ. අපි උනන්දු වෙන්නේ. මේක විශ්වතාවකාලික දෙයක් විදිහට අපි දකින්න. මොකද 19 එපා 19 හොඳ නැහැ 19 අඩුපාඩු තියෙනවා කියලා මේ කිව්වේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නැත්තම් මේ ආණ්ඩුව නියෝජනය කරන අපි විතරක් නෙමෙයි. මේක ගෙනාව එක්සත් ජාතික පක්ෂයත් කියනවනේ මේක හදපු කට්ටියත් කියනවනේ මේකේ තව ගොඩක් වෙනස්කම් කරන්න ඕනේ මේක අඩුපාඩු තියෙනවා කියලා. ඒ නිසා මේ తాවකාලික වැඩ පිළිවෙලක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කඩිනමින් අවශ්‍ය වෙනවා. දැන් මේකෙත් මේ කියන විදිහට මේ ඒකාධිපතිවරයෙක් හැදෙන්නවත් එහෙම නැත්නම් මේ විගණනය නැවතිලා මේ සම්පූර්ණ රට වෙනස් පැත්තකට යන විවිධ බිල්ලෙක්නේ මවාපාන්නේ. ඒ තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. මේක දැන් මම කියවනේ සංශෝධන ටික ආවම බලා ගන්න පුළුවන්. අපි මේ පිළිබඳව අපි අදහස් ඉදිරිපත් කළා තියෙනවා. ඒවට ජනාධිපතිතුමා සාධනීය විදියට ප්‍රතිචාර දක්වලා තියෙනවා. අග්‍රාමාත්‍යතුමා මේ පිළිබඳව ඉතාමත් උනන්දුවෙන් කටයුතු කරන නිසා මට මෙතන කියන්න බෑ ඔක්කොම මොනවද කියලා. ඒ කියන එක හොඳ නැහැ. නමුත් අපි හොඳ යෝජනාවලියක් ඉදිරිපත් කරා අපි පක්ෂයක් විදිහට අපි දිගට සාකච්ඡා කළා. ඒ සංශෝධන ප්‍රමාණයක් එක්ක තමයි මේ පනත සම්මත වෙන්නේ. එතකොට මේ කියන ජනතා විරෝධයක් එන්නේ නැහැ කියලා මට කියන්න පුළුවන්.
හොඳ දැන් අර අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙන කරුණේදී අපි දැක්ක ඊ දවසේදී අධිකරණ අමාත්‍යතුමන් අලි සබ්රි මහත්මයා Facebook සටහනක් තියලා තිබර ජනතාවට තුමා විවෘතව ආරාධනා කරනවා මේ අලුත් ව්‍යවස්ථා සංශෝධනයට අදහස් ලබා දෙන්න කියලා. දැන් එවැනි අදහස් ලබා ගැනීමක් සිදු කරනවාද එතුමා කොහොමද දැන් අලුත් ව්‍යවස්ථාවක් හැදීමේ කටයුතු දැන් සිදු වෙනවද? ඇත්තටම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න දැන්ටමත් කමිටුපත් කරලානේ තියෙන්නේ. ඒගොල්ලෝ මේ වෙනකොටත් වැඩ. එන් තවත් පහළට ගිහිල්ලා තමයි දැන් ජනතාවගේ අදහස් ගන්න. මොකද මේ මෙච්චර කාලෙ දැන් අවුරුදු 48ක් අපි නිදහස ලබලා වෙනවා. නමුත් අපිට අවාසනාවට තාම මේ රට දියුණු කරගන්න බැරි වුණානේ. ඒ කරුණු සැලකිල්ලට අරගෙන වෙච්ච අඩුපාඩු සියල්ල පිළිබඳව සාකච්ඡා කළා. ඒ නිසා තමයි ගොඩක් අය කියන්නේ ඇයි මේ ඉක්මනට මේක ගේන්න පුළුවන් නේද අලුත්ම එක කියලා. එහෙම නැහැ. යම් කාලපරාසයක් අරගෙන ජනතාවගේ අදහස් අරගෙන සියලු පාර්ශ්වවල අදහස් අරගෙන රටට ගැළපෙන රටට උචිත අද තියෙන තත්ත්වයෙන් රට ගොඩ ගන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම තමයි රජයේ බලාපොරොත්තුව. ඒක නුදුරේදීම ක්‍රියාත්මක වෙනවා. සියලු දෙනාගේ අදහස් නියෝජනය වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තමයි සකස් වෙන්නේ. ඒක රට ගොඩ නගන වැඩපිළිවෙල ඒක ඇතුල් වෙන වැඩපිළිවෙලක් කියලා මට කියන්න. හොඳයි දැන් විශ්ව සම්බන්ධයෙන් ගත්තාම එමතුමා අර මේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන්න තීන්දුව කොයි ආකාරයෙන් වෙන්න පුළුවන්ද? ඔබතුමාට ඉඟියක් හරි දෙන්න පුළුවන් දැන් හෙට දවසේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන කතානායකතුමන් මේ පිළිබඳව සඳහන් කරන්න නිමිත ඔය අතරේ අපි දැක්ක මේ සමාජ මාධ්‍ය ජාලවල මේ තීන්දුව පිළිබඳව මේ සටහන මේ ෂා වෙනවා හුවමාරු වෙනවා මේ හුවමාරු වෙච්ච සටහන ඇත්ත එකක්ද නැත්නම් ජනමත විචාරණයකට යන්න සිද්ධ වෙයිද නැත්නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතරය විතරක් තිබුත් ඇති වෙයිද? ජනමත විචාරණයකට යෑම මේ වෙලාවේ අපි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කරන්න යන්නෙත් නැහැ. මොකද මේ තවත් මුදලක් නාස්ති කරන්න වෙනුවෙන් අවශ්‍ය වෙන්නේ නැහැනේ. ජනමත විචාරණයකට තුඩු දෙන කටයුතු කරන්න අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට මේ අධිකරණ තීන්දුවක් ගැන මට කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් සමාජ මාධ්‍ය ජාලාවල විවිධ දේවල් තියෙනවා. ඉතින් අපිටත් මේ ප්‍රශ්නයක් කොහොමද මේවා එළියට එන්නේ කියන එක පිළිබඳව ප්‍රශ්නයක් සමහර කාරණ. කොහොමද එන්නේ මේවා රහස්‍ය තියෙන දේවල් පාර්ලිමේන්තුවේ තමයි කියවෙන්නේ. කතානායකතුමාර සඳහන් කළ ඒ පිටපත වැරදි පිටපතක් කිය. කෙසේ වෙතත් මම කියන්න කැමති අනිවාර්යෙන්ම යම් සංශෝධන ප්‍රමාණයක් එක්ක තමයි මේක සම්මත වෙන්නේ. ඒ වගේම අපි ඉදිරිපත් කරපු අපි බොහෝ දේවල් ඉදිරිපත් කරලා තියෙනවා. ඒයින් යම් ප්‍රමාණයක් අපි ඉදිරිපත් කර 100% ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ නැහැනේ. සාධනීය සැලකුතු ප්‍රමාණයක් ඒක ඇතුලේ ඒ සංශෝධන වලට කාරක සභාව අවස්ථාවේ ගේන්න කටයුතු කරනවා. දැන්ටමත් ඒ පිළිබඳව ජනාධිපතිතුමා අදහස් ඉදිරිපත් කළා තියෙනවා. හොඳයි. අපේ විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමයෙන් පස්සේ එකතු වෙමු 7 වෙනි පැය සමගින්. ඔබ නැවතත් එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින් පරිසර අමාත්‍යතුමන් මහින්ද අමරවීර මහත්මයා අපිත් එක්ක ඉන්නේ. අපි කතා කරමින් හිටියේ දැන් රටේ දේශපාලන සංස්කෘතිය පිළිබඳ විශේෂම 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඒ අධිකරණ මේ තීන්දුව හෙට දවසේදී කතානායකතුමන් පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න නියමිතයි. මෙවැනි වටපිටාවක රටේ දේශපාලනය කොහොමද දැන් ඇමතුමා මේ 1947 ආරම්භ වුණු එක්සත් ජාතික පක්ෂය වගේම 1956 අවුරුද්දේදී ආරම්භ වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ රටේ ප්‍රධානතම දේශපාලන පක්ෂ දෙක. අද මේ පක්ෂ දෙකට වෙලා තියෙන දේ ගැන ඔබතුමන් මොකද හිතන්නේ? ඔබතුමන් නියෝජනය කරන පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ වැඩි බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගත්තා. මෙවර මහමැතිවරණයේදී ඔබතුමන්ලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය යටතේ තමයි තරග කළේ. පක්ෂයට වෙලා තියෙන දේ ගැන ඔබතුමන්ට දුකක් නැද්ද? නෑ මෙහෙමයි ඉතින්. අපේ පක්ෂ හැමදාම මෙහෙමයි විවිධ මට්ටම් වලට යනවා. මේක ප්‍රධාන පක්ෂයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔබ කිව්වා හරි. එක්සත් ජාතික පක්ෂ විතරයි ඉස්සෙල්ලා තිබිලා තියෙන. එකෙන් කැඩලා ආපු බණ්ඩාරනායක මැතිතුමාලා ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමාලා එකතු වෙලා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒ පක්ෂයේ විවිධ අභියෝගයන්ට මුහුණ දුන්නා. නමුත් අපිට අදත් ආඩම්බර වෙන්න පුළුවන් අපි තවමත් දකින්නේ නැහැ පොදු ජන පෙරමුණ කියන්නේ වෙනම පක්ෂයක් විදියට. මොකද ඒකේ ඉන්නෙත් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කර පිරිසම තමයි ඒකේ ඉන්නේ. යම් වෙලාවක මේකේ බෙදීමක් ඇති වුණා. අද ඒ දෙකොල්ලම එක තැනකට ඇවිල්ලා තියෙනවා. මං හිතන්නේ අපි දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපිටත් අපි පහුගිය මැතිවරණේ ඔබ දන්නවා මේ මැතිවරණයෙම විවිධ ප්‍රශ්න මැද්දේ තමයි අපි තීන්දුව ගන්න වෙලාවේ. දැන් ජනාධිපතිවරණයට තීන්දුව ගන්න වෙලාවෙම අභියෝග තිබුණානේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සන්ධානය ගන්නේ මොන තීන්දුවද? මේ හැම මාධ්‍යයකම ඒ සාකච්ඡා යන මුල් කාලේ කතා කරේම මොන පැත්තට යනවද? නමුත් මම වගේම අපේ කණ්ඩායමක් හිටියා අපි දැඩි ලෙසම හිටියා
අපිට එකතු වෙන්න වෙන කිසිම තැනක් නෑ. අපි යා යුතුම තැන ගෝඨාභය රාජපක්ෂ නායකතුමා ජයග්‍රහණය කරවීම සඳහා පමණයි කිය. ඒ සඳහා අපිට දිගින් දිගටම අපි කාර්යාවලියක් කරා. ඔබ දන්නවා ඒක පහසු කාර්යයක් නෙමෙයි. අපි ඒ වෙලාවේ ආණ්ඩුවෙන් අයින් වෙලා මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ අග්‍රාමාත්‍ය ධූරයට පත් කළා. එතනින් ආරක්ෂා කරගෙන අපි ඊළඟට විරුද්ධ පක්ෂයට ඇවිල්ලා එතුමා විරුද්ධ පක්ෂ ናයකයා කරගෙන අපි 2018 ඉඳලා ආපු ගමනේ අවසාන ප්‍රතිඵලය. අපි ඒ වෙලාවේ ඡන්ද වෙලාවෙත් විවිධ දේවල් කිව්වා අපිට. ඒ කියන්නේ සමහර අය කිව්වා මේක UNP එකට යයිද ඒ ප්‍රතිඵලින් එහෙම ඉල්ලීම් තිබුණානේ. නමුත් ස්ථාවරයක අපි හිටියා. මටත් ලොකු කාර්යභාරයක් සන්ධානයේ ලේකම්වරයා විදියට කරන්න පුළුවන්කම ලැබුණා. අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එක හිතින් හොඳටම වැඩ කරා. 17,10,000ක් අපේ සන්ධානයේ ඡන්ද තිබුණා. අපි ඒ ගොන්න එතනට ගොනු කළා තමයි ගෝඨාභය රාජපක්ෂ නායකතුමා බලයට පත් කරගත්තා. ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණ නැවත එනවා. ඒක ඉතින් අපිට විවිධ කට්ටිය විවිධ දේවල් කිව්වා. අපි මේක ඉන්න ගන්න නැද්ද යන්නේ එකයි යයිද ඒවා මේවා කියලා. නමුත් අපි පැහැදිලිව ඒ සියල්ල මැද්දේ മന്ത്രിවරු 14 දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරලා අද පාර්ලිමේන්තුවේ ඉන්නවා. අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරු ඉන්නවා. දැන් අපි මේ ගමනේදී අපි මේ පක්ෂයත් ශක්තිමත් කරගෙන යනවා. හැබැයි එකෙන් අපි මේ තරංගයක් අපිට නැහැ පොදු ජන පෙරමුණත් එක්ක. ඒකත් අපේ එකම කණ්ඩායමේ බලවේග. දැන් මේ ආණ්ඩුව ඇතුලේ ඉන්නවනේ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි පොදු ජන පෙරමුණ ඇතුලේ තියෙන මේ දැන් තියෙන අලුත් ආණ්ඩුව ඇතුලේ තියෙන ප්‍රධානම දෙවැනි පක්ෂය. පොදු ජන පෙරමුණ ඉන්නවා. ඊළඟට අපි ඉන්නවා. ඊළඟට තියෙනවා මහජන එක්සත් පෙරමුණ. ඊළඟට තියෙනවා විමල් වීරවංශ මහත්මයාගේ නිදහස් පෙරමුණ තියෙන. ඊළඟට වාසුදේව මහත්තයාගේ. ඊළඟට ගම්මන්පිල ඇතුමාගේ මේ වගේ පක්ෂ ගණනාවක් එක තමයි මේ ආණ්ඩුව තියෙන්නේ. මේ සියලු පක්ෂත් ඒ අය සංවිධානය කරනවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂත් සංවිධානය කරනවා. හැබැයි ගැටුමකට යන්න නෙමෙයි. අපි හොඳට ශක්තිමත්. මොකද අද මේ පක්ෂය ගැන දැන් ආයෙ කතා කරන්න අරන් තියෙනවනේ. දැන් බලන්න සමාජයේ ගොඩාක් අය දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කතා කරන්න අරගෙන තියෙනවා. ඒ නිසා අපිට මේක ඉස්සරහට යන්න පුළුවන්. මේක ගැටුමක් ඇති කරගන්නෙත් නෑ. අපි මේ සහෝදර පක්ෂ ඔක්කොම එක්ක මේ ආණ්ඩුව පළවෙනියටම අපි මේ ආණ්ඩුව රැකගන්න ජනාධිපතිතුමා මේ රට ගොඩ ගෙනියන්න ගොඩ දාන්න ගෙනියන වැඩපිළිවෙල ශක්තිමත් කරන්න අපි ගන්න තියෙන සියලු ක්‍රියාමාර්ග ගන්න. ඒ වෙනුවෙන් එතුමාට සහයෝගය දෙනවා. හොඳයි. ප්‍රතිසංවිධාන වැඩ කටයුතු සිද්ධ වෙනවද මේ දවස්වල කොහොමද? නෑ ඇත්තටම අපි මේ වෙලාවේ ප්‍රධාන කාර්යභාරවලට නෑ අපි මැදිහත් වෙලා තියෙන්නේ. අපි ඇත්තටම ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලක් පිළිබඳව සාකච්ඡා කරා. නමුත් මේ තියෙන කොරෝනා තත්ත්වය නිසා අපිට ඒකට දැන් යන්න පුළුවන් කමක් නැහැනේ. අපි ඉදිරියේදී ඒ පක්ෂයක් විදිහට මේ සංවිධාන කටයුතු කරනවා. හොඳයි. ඒක නවත්තන්නේ නැහැ. හොඳයි. ඔය අතර අර මේ පක්ෂ දේශපාලනය ගැන අපි වැඩි වශයෙන් කතා කළා. මේ එක්සත් ජාතික පක්ෂය අද ඉන්න තැන එතුමන්ලට පාර්ලිමේන්තුවේ ආසන දිනා ගන්න හැකියාව ලැබුණේ අර එක ආසනයක් පමණයි. ඒ ආසනයටවත් තවමත් මන්ත්‍රීවරයෙකු නම් කරලා නැහැ. මොකද්ද එක්සත් ජාතික පක්ෂයට උණු යමතුමා? ඒක පේනවනේ ඉතින් මේ අවුරුදු 5 ඉතින් ඇත්තටම අපි වැඩ කරේ මහින්ද රාජපක්ෂ නායකතුමාටනේ 2014 ඊට පස්සේ අපි පක්ෂයක් විදිහට ගත්ත තීන්දුවකින් ජාතික ආණ්ඩුව හිටියා. නමුත් ඒ එක්සත් ජාතික පක්ෂයේ මුල් වෙලා හදාගත්තු ජනාධිපතිතුමා ආණ්ඩුවට අසමත් වුණා ජනතාවගේ අපේක්ෂාවන් ඉෂ්ට කරගන්න. ව්‍යවස්ථාව හදන්න මුල් වෙලා 19ට ලොකු දැවැන්ත හයියක් දීගෙන කරගෙන ගියා. නමුත් ඒක ඇති වෙච්ච ප්‍රතිඵලය සියල්ලම අවසාන ප්‍රතිඵලය උනේ අසාර්ථක වුණා. ඒ අසාර්ථක වීම මේ මැතිවරණ වලින් පේන්න ගත්තා. දැන් පහුගිය මැතිවරණේදී තාම മന്ത്രിවරයෙක් එක්කෙනයි හම්බෙන්නේ අර ජාතික ලයිස්තුවේ එකතු වීමට. හැබැයි මේ മന്ത്രി ධූරය අද වෙනකම් පත් කරගන්න බෑනේ. දැන් නායකයෝ ගැන රණ්ඩු වෙබී ඉන්නවා. ඒ වගේම තවත් පක්ෂයක් ඒක දැන් කැඩිලා හැදිලා තියෙනවා. ඒගොල්ලෝ අතරත් ගැටුම් ඇති වෙලා තියෙනවා. ඒගොල්ලන්ගෙත් වැඩපිළිවෙලක් නැහැ. හොඳ නායකත්වයක් නැහැ. ඒ ඉන්න නායකත්වය ගැනත් රටේ ජනතාවගේ විශ්වාසයක් නැහැ. වැඩක් කරයි රටක් හදයි කියලා විශ්වාස කරන කවුරුවත් ඒ පැත්තේ පේන්නේ නැහැ. ඒක අවාසනාවක්. දැන් මේ අපිට නැත්තම් සතුටු වෙන්න පුළුවන්ද මේ විපක්ෂයක් නැහැ ආණ්ඩුවේ විතරක් ඉන්නවා කියලා එහෙම සතුටු වෙන්න බෑ. හොඳ විපක්ෂිකුත් රටකට ඕන. හොඳ ආණ්ඩුවක් වගේම ආණ්ඩුව වැරදි ආණ්ඩුවේ අඩුපාඩු පෙන්නලා දෙන සාධාරණ විවේචනයක් කරන්න පුළුවන් කණ්ඩායම් විපක්ෂයේ ඉඳීම හොඳයි. එතකොට තමයි රටක් හොඳ වෙන්නේ. ආණ්ඩුවනත් හොඳ මට්ටමට ගියා. නමුත් එහෙම කණ්ඩායමක් අපිට අද විපක්ෂය ඇතුලේ පේන්නේ නැහැ. ඒක රටේ අවාසනාවක්. ඔය අතර ඔබතුමන් කතා කරපු දේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා අර ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පක්ෂ දෙකක වුණාම ඇතිවෙන බල අරගලයත් එක්කම නිර්මාණය වුණු බොහෝ අඩලු හුඬුකම් තියෙනවා. පහුගිය කාලේ අපි අප්‍රේල් 21 වෙනිදා පාස්කු ප්‍රහාරයේ ඇමතුමා අපිට අමතක කරන්න බෑ. ඔබේ පක්ෂේ නායකතුමන්ටත් මේ පිළිබඳව චෝදනා එල්ල වෙන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දැන් මේ දවස්වල අපි දකිනවා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවට යනවා. විවිධ කරුණු කාරණා හෙළි වෙනවා. එතුමන් සඳහන් කරනවා
මේ වගකීම සාමූහික වගකීමක්. එතුමන් තනි වගකීමක් ගත්තේ නැහැ සහ අගමැතිවරයා ඒ වගේම අනිකුත් රාජ්‍ය නිලධාරීන් මේකට වගකීම් කිව යුතුයි කියන කාරණාව තමයි එතුමන් සඳහන් කරන්නේ. ඔබතුමන් දකින විදිහට වැරැද්ද කාගේද ඇත්තටම මේ ප්‍රහාරය එල්ලවීමේ පිටිපස්සේ තියෙන්නේ? ඇත්තටම ඔය ප්‍රහාරය එල්ලෙනකොට අපි ඉන්නේ විරුද්ධ පක්ෂය ඇතුලේ අපි කටයුතු කරගෙන යන්නේ. ඒ අතර තමයි අපිටම අපි දැක්ක ඒ වෙලාවේ මේ ප්‍රහාරයක් මේ සිද්ධ වුණා. රටේ ජනතාවගේ ජීවිත විශාල ප්‍රමාණයක් විනාශ වුණා. ඒ වෙලාවේ තිබුණු සියලු මේ වගකීම් බාර ගන්න වෙන විශේෂයෙන්ම ආරක්ෂකාංශවලට විශාල වගකීමක් තියෙනවනේ. රාජ්‍ය බුද්ධි සේවයක් තියෙනවා, වෙන වෙන මේ අංශ පිහිටවල තියෙනවා. ඉතින් මේ රටේ ඒ අයට හැකියාවක් තියෙන්න ඕන මේක පාලනය කරගන්න. දැන් නමුත් අවාසනාවට අපි කිව්වා වගේම අර 19 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථාවෙන් ඇතිවෙච්ච තත්ත්වය තුළ රාජ්‍ය නායකයෙක් විදියට එක්කෙනෙකුට කටයුතු කරන්න ජනාධිපතිවරයාටවත් හැකියාවක් තිබුණේ නැහැ. එක පැත්තකින් ජනාධිපතිවරයා, තවත් පැත්තකින් අගමැතිවරයා, තවත් පැත්තකින් කතානායකවරයා. පාලන තන්ත්‍ර තුනක් රටේ නිර්මාණය වුණා. ඒකනේ මේ කඩිනමින් දැන් කට්ටිය අහනවා ඇයි මේ කඩිනම් ඇයි හදිසියක් මේ 19 වෙනස් කරන්න කියලා. මෙන්න මේක තමයි කඩිනම්. නැවත මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. පාලන තන්ත්‍ර තුනක් රටේ නිර්මාණය වුණා. ඉතින් ඒකේ ප්‍රතිඵලය තමයි මේ වගේ පාස්කු ප්‍රහාරය විතරක් නෙමෙයි රට අසාර්ථක වෙන බොහෝ තීන්දුව තීරණ හේතුන් වලට ඒපත් වුණා. මොකද රට ඉස්සරහට ගෙනියන්න එකට යන්න ඕන කමක් තියෙනවනේ. දැන් අද ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. දැන් කට්ටිය කියනවා ඔව් දැන් ඒක ප්‍රශ්නයක් නැහැ මේ මහින්ද රාජපක්ෂ මැතිතුමත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් ඉන්න නිසා. ඔව් ඇත්ත. එතුමල්ලා බොහොම එකඟතාවයෙන් මේ කටයුතු කරගෙන යන බව ඇත්ත. නමුත් එතුමල්ලා විතරක් එකතු වුණාට මේක මේ සාර්ථක වෙන්නේ නැහැ. මේ ක්‍රමවේදයේම යම් අඩුපාඩුවක් තියෙනවා. ඒක තමයි මේ 20 කඩිනමින් ගේනවා. මම කලින් කිව්වා වගේම 20 සම්මත වෙන්නේ මේ අද රටේ කතා වෙන විදියට නෙමෙයි. මේ බොහොම සංශෝධන අපි පක්ෂයේ ඉදිරිපත් කර සංශෝධනත් එක්ක තමයි 20 වෙනි සංශෝධනය සම්මත වෙන්නේ. ඒ වගේම මම කලින් කිව්වා වගේම අපේ උනන්දුව මේ 19වත් 20වත් නෙමෙයි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. අන්න ඒක හදන්න ඕන. එක තැනකට බලය තියෙන අනිත් තැනිනුත් ක්‍රියාත්මක වෙන බල තුලනයක් තුල තමයි රට ඉස්සරහට ගෙනියන වැඩ පිළිවෙලක් හදන්න ඕනේ. ඒකේ තුලින් තමයි මම හිතන්නේ මේ தත්ත්වය අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන්කම ලැබෙන්නේ. හොඳ අතර දැන් ඔබතුමන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරන හින්දා මේ ප්‍රශ්නේ අහන්න නැතුවම ඉන්න බෑ. හේතුව හම්බන්තොට වරායේ පසුගිය කාලේ ඔබතුමන් එවකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ සමයේදී තමයි මේ හම්බන්තොට වරායේ ඉදි කරන්නේ චීනය සමග එකතු වෙලා. හැබැයි පහුගිය අවුරුදු 5ේදී අපි දැක්ක චීනයට යලිත් වරක් පවරා දෙනවා. අර සංවර්ධන යෝජනා ක්‍රම ගණනාවක් ඉදි කරන්න තිබ්බ භූමිය තාමත් එහෙමමයි. අර හැදිච්ච පාරවල් ටික විතරයි. මේ ජනතාවට සංවර්ධනය අරුණක් ලැබෙන්නේ නැහැ. එමෙතුමා මේ දැන් පහුගිය ගෙවිච්ච අවුරුදු 5ේදී මේ විදිහේ වැඩක් වුණේ නැත්තේ ඇයි? පහුගිය ආණ්ඩුව ඇයි මේ විදිහට උනන්දුවකින් කටයුතු කළේ නැත්තේ රටට සංවර්ධනය ගේන්න? ඒකටත් හේතුව ඔකම තමයි. ඉතින් මං කිව්වේ ආණ්ඩුවක් විදියට බැලුවේ අම්මදොත් නෙමෙයි රටම අරගෙන බලන්න. රටේම බැලුවත් ඔය මොරගහ කන්ද ඒ වගේ හිටපු ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත ක්‍රියාත්මක වුණු ව්‍යාපෘති කීපයක් කරෙන්න ප්‍රධාන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරගන්න බැරි වුණානේ. අවුරුදු 4ක් විතර ඒගොල්ලා 4කට වැඩි කාලයක් 4මාරක් විතර රට පාලනය කරා. ඒ කාලය ඇතුළතම ඒගොල්ලන්ට පුළුවන් කමක් ලැබුණේ නැහැ. දැවැන්ත සංවර්ධනයක් රටට ගේන්න. ඒක තමයි අසාර්ථක වුණේ. අර බෙදීම ඒකටත් හේතු වුණා. ඒ වගේම වැඩපිළිවෙලක් නැතිකම නායකත්වයක් තියෙනවනේ. හරි කණ්ඩායමක් ඵලයටපත් වෙන්න ඕනේ. ඒගොල්ලන්ට ඒ කටයුත්ත කරගන්න අසමත් වුණා. නමුත් දැන් අපිට කියන්න පුළුවන් හම්බන්තොට නැවත සංවර්ධනය ආරම්භ වෙනවා. ඒ වරාය ආශ්‍රිතව කර්මාන්ත පුරයක් ඒ වගේම අනිත් සංවර්ධන ව්‍යාපෘති රැකියා නිර්මාණය වීම ආයෝජකයෝ දැන්ටමත් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉදිරිපත් වෙමින් ඉන්නවා. මේ தත්ත්වය සමනය වුණාට පස්සේ හම්බන්තොට නැවත ඒ වෙනස්කම ඇති වෙයි. හොඳයි. මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගැනත් අපි විශේෂයෙන්ම කතා කරන්න ඕනේ. එතුමා දැන් ඒ දිස්ත්‍රික්කය ගත්තාම විශේෂයෙන්ම මත්තලටත් ලොකු ඉහළ ඉල්ලුමක් තිබ්බ සහ බොහෝ දෙනෙක් අර පහසුකම් සහිත ගුවන්තොටුපළක් විදිහට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ දැක්ක. අපි අර ගුවන් යානයක් ගොඩබස්සවලා අර මගින් එන තැනට අර ගුවන් යානයේ පඩිපෙළ ගෙනියන්න ඕනේ කටුනායක ගුවන්තොටුපළේ. හැබැයි මත්තල ඒ අවශ්‍යතාවයටත් පහසුකම් සලසලා තියෙන බොහොම දියුණු තාක්ෂණය පාවිච්චි කළා. හැබැයි මේ
මත්තල අපි පහුගේ කාලේ දැක්කේ පහුගේ රජය ආපු මුල් කාලේ දැක්කේ වීගබඩා කරන්න මත්තල පාවිච්චි කළා. මත්තල කියන නම අගෞරවයට පත් වෙන බොහෝ දේ සිද්ධ කළා. හැබැයි නැවතත් දැන් මත්තල කරලියට ඇවිල්ලා තිනවා විශේෂයෙන්ම මේ කොරෝනා ආශ්‍රිත රෝගීන් ලංකාවට ගේනකොට අර ආසන්නතම ගුවන්තොටුපළට තමයි බොහෝ වෙලාවට ගේන්නේ විදේශ ශ්‍රමිකයන් ගොඩ බස්සවන කොටත්. දැන් මත්තල කොහොමද සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙන්නේ? දැන් මත්තල ඇත්තටම මේ අපි ආණ්ඩුවට යන්නත් ඉස්සෙල්ලා වී ගබඩාවක් වෙලානේ තිබුණේ. අපේ පක්ෂයේ තීන්දුවක් කරන් ජාතික ආණ්ඩුව හැදෙන්න ඉස්සෙල්ලා මේක වී ගබඩා. අපි ජාතික ආණ්ඩුවට ගිහිල්ලා මම නම් මගේ කරපු පළවෙනි කැබිනට් මණ්ඩලයේ කියපු දේ තමයි වහාම මේ වී ගබඩාව අයින් කරන්න ඕනේ. නැත්තම් මං අයින් වෙනවා කියලා. ඒක මාධ්‍යවල ඒ වෙලාවේ මම දැක්ක මුල් පිටුවලත් පළ වෙච්ච දෙයක්. ඉතින් ඒ අනුව අපි ගත්තු ක්‍රියාමාර්ග නිසා ඒ වගේම මත්තල විකුණන්න කියලා යෝජනාව. අග්‍රාමාත්‍යවරයාගේ වෙලාවෙ ඉඳපු පැත්තෙන් ආව මත්තල විකුණන්න කියලා ඊට පස්සේ යෝජනාව වෙනම මේක පවත්වාගෙන යන්න බෑ මේක පාඩුයි ණය ගෙවාගෙන යන්න බෑ කියලා. ඒක අපි වෙනස් කරා. අපිට පුළුවන්කම ලැබුණේ. ඒ වෙලාවේ අපි ආණ්ඩුව ඇතුලේ ඉඳපු නිසා අපිට දැවැන්ත රටට අහිත කර බොහෝ දේවල් අපිට වෙනස් කරගන්න පුළුවන් වුණා. MCC ගිවිසුම ආවේ වෙලාවේ ඒ වගේම රාජ්‍ය බැංකු පෞද්ගලිකකරණය කිරීම පිළිබඳව යෝජනාව ඒ වක්‍රානුකූලව ආවේ ඒ වෙලාවේ රාජ්‍ය ආයතන ලාභ ලබන ඒවා පෞද්ගලික අංශයට දෙන යෝජනාවේ ඒ වෙලාවන් වල ඒ සියල්ල අපි ඉන්න කාලේ වැළැක්වුවා. අපි නතර කරා. ඒක නිසා තමයි අපි රට අද මේ තත්ත්වයට හරි දැන් නැවත පටන් ගන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙන්නේ. එහෙම නොවුනොත් නම් ආයි කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් අපිට මේ පිළිබඳව අපි මැදිහත් වීම කරා. අපි විශ්වාස කරන ඉස්සරහට මේ අවුරුදු දැන් අපිට 72ක් වෙනවා අපි නිදහස ලබලා. 1978 ඉඳලා. අද වෙනකන් අපිට අපි අසමත් වෙලා තියෙන මමත් ආණ්ඩුවල හිටියා. අපි තනතුරු දැරුවා තමයි. නමුත් අපි කවුරුත් අසමත් වුණා මේ රට දියුණු කරා. අද අපි ණය ගෙවා ගන්න ණය ගෙවන්න ණය ගන්න රටක් බවට පත් වෙලා තියෙනවා. අපි ඒක අමතක කරන්න හොඳ නැහැ. දැන් 77ට පෙර තිබුණු තත්ත්වය තමයි අපි විදේශ අපි රටින් ගෙන්නු වගේ දෙගුණයක් රටේවල අපේ විදේශ සංචිතවල ඉතුරුවක් තිබුණා. එහෙම අපි හොඳ තත්ත්වයක තිබුණා. අපේ කර්මාන්ත ශේෂ්ත්‍රය නැවත ගොඩනැගිලා තිබුණා. නමුත් අවාසනාවට මේ දැන් එනකොට අපි රට යවනවා වගේ දෙගුණයක් රටින් ගේන තත්ත්වයට පත් වෙලා තිබුණා. නමුත් දැන් මම සතුටු වෙනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. දැන් ගන්න වැඩපිළිවෙලක් ඒක ටිකක් විවිධ කට්ටිය කතා කරනවා තමයි. රටින් ගේන ඒවා සීමා කරලා මේ රට තුල නිෂ්පාදනයක් ඇති කරන්න. දැන් ඔන්න ටික ටික පරතරය අඩු වෙමින් යනවා. දැන් රටින් ගෙනන ප්‍රමාණය සීමා වෙලා තියෙනවා. රට යවන ප්‍රමාණය වැඩි වෙමින් තියෙනවා. ඉතින් මේක හොඳ තත්ත්වයක්. මෙන්න මේ තත්ත්වය තමයි අපි හදන්න ඕන. අර ගොඩක් දෙනෙක් කියන කාරණාව තමයි මෙහිම ටිකක් නැගගෙන එනකොටම තමයි කොරෝනා දෙවෙනි රැල්ලක් ආවේ මිනුවන්ගොඩ සිදුවීම් පිළිබඳ වාර්තා වෙන්නේ. නැමතුමා දැන් මේ කොරෝනා මර්ධනය කළා කොහොමද දැන් ඉදිරි ගමනක් දකින්න ඔබතුමන්ලා දැන් ලෝකෙම කතා කරනවා කොරෝනා රෝගයත් එක්ක තමයි කොරෝනා ව්‍යාධියත් එක්ක තමයි මේ ලෝකෙටම කටයුතු කරන්න වෙලා තියෙන්නේ. අභියෝගයට මුහුණ දෙන්න මොන වගේ සැලසුම් ආණ්ඩුවට තියෙන්නේ? නේද අපිට අපි මේ මම කිව්වා කලින් කිව්වා වගේම අපි කොරෝනා ප්‍රශ්නය අපි විසඳ ගන්න ඕන. ඒක මේ ආණ්ඩුවට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැම කෙනෙක්ම මේක මේ රටේ හැම පුරවැසියෙකුටම මේකේ වගකීමක් තියෙනවා. නැත්නම් මේ ආණ්ඩුව ඔක්කොම කරලා දෙනකන් ඉන්නව නෙවෙයි. හැබැයි ආණ්ඩුවට කරන්න පුළුවන් තැන්වලදී කොහෙද නොකර තියෙන්නේ? අපි සෞඛ්‍යයට දෙන මුදල් අඩු කරලා තියෙනවද? අපි නිරෝධායන මධ්‍යස්ථානවල වියදම් කරලා අඩු කරලා තියෙනවද? මේ සියල්ල අපේ මැදිහත් වීම අඩු කරලා තියෙනවද? ඒ සියල්ල ඒක ආකාරයෙන් කරනවා. ජනතාවගේ සහයෝගය ලැබුණොත් අපිට මේ තත්ත්වයෙන් මිදෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මට කියන්න පුළුවන් මේක යම් ප්‍රමාණ කාලයක් යයි. නමුත් අපි මේකත් මර්ධනය කරනවා. ඒ වගේම මේ තියෙන තත්ත්වය තුල වුණත් අපි රටේ සංවර්ධනය නිෂ්පාදනය නවත්තන්න ඉඩ තියන්නේ නැහැ. දැනටමත් දැන් ජනාධිපතිතුමා උදව් උපකාර කරගෙන අපේ කැබිනට් මණ්ඩලයේ තීරණ ගණනාවක් ගත්තා. ආර්ථිකය වැටෙන්න දෙන්නේ නැතුව මේ තත්ත්වයට මුහුණ දෙමින්ම ඉස්සරහට යන්න. ඒ කියන්නේ දැන් මේ අපේ කර්මාන්ත ශාස්ත්‍රයේ ශක්තිමත් කරන්න. අපේ ගොවියා, අපේ දීවරයා, අපේ ආයෝජකයා, අපේ නිෂ්පාදකයා වැටෙන්න දෙන්නේ නැතුව රැකගන්න වැඩපිළිවෙලකට යනවා. අද අඩුපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වීම පැවැත්වෙනවා, කැබිනට් හමුවක් පැවැත්වෙනවා. ඔව් අපි ඊයේ දවසේ පක්ෂ නායක රැස්වීමේ මේ සියලු කාරණා පිළිබඳව සාකච්ඡා කරා. අද කැබිනට් මණ්ඩලයෙන් පස්සේ අපේ ආණ්ඩු පක්ෂ රැස්වීම තියෙනවා. ඒ වයිදිත් හොඳ යෝජනා ගේනවා. ජනාධිපතිතුමා විශේෂයෙන්ම මම දකිනවා මේ රටේ මමත් දැන් කාලයක් තනතුරු ලබලා තියෙනවා ඉඳලා තියෙන ජනාධිපතිතුමාට ලොකු උමනාවක් තියෙනවා දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න. දැන් මේ සැරේ අමාත්‍යාංශ බෙදීමේදීම සමහර අය චෝදනා කරන්න ගත්තානේ. බලන්න ඒ වයින්ම දැන් ඇත්තටම ගත්තොත් දැන් ජනතාවගෙත් අදහසක් එනවනේ දේශීය දේවල් පාවිච්චි කරන්න කියලා.
දැන් මට පරිසර අමාත්‍යවරයා විදියටත් මට විශාල වැඩපිළිවෙලක් දැන් අපි කරගෙන යනවා මේ දේශීය දේවල් පරිසරයට හිතකාමී දේවල් නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙල දියත් කරන්න. අපි ඉස්සරහට ඒ සඳහා අපි දැවැන්ත වැඩපිළිවෙලක් කරනවා. දැන්ටමත් අපේ මිනිස්සු දැන් වගා කරන්න පටන් අරගෙන තියෙනවා. ඒක හොඳ තත්ත්වයක්. ඒ වගේම නව නිර්මාණ හදන්න පටන් ගන්න තියෙනවා. ඒ වගේම මේ දේශීය කර්මාන්ත කුඩා කර්මාන්ත ටික දැන් ජනාධිපතිතුමා මීට මාස 3කට ඉස්සෙල්ලා මේ රට බතික් ගෙන්නන එක තහනම් කරා. දැන් ලබන අවුරුද්ද ඉඳලා මේ රෙඩිමේඩ් ෂර්ට් එන්නේ මේ මහලා ගේන ඒවා නවත්තනවා. යම් යම් සීමාවන් පනවනවා. එතකොට මේ රටේ නැවත අර පේශ කර්මාන්ත තත්ත්වය ඇති වෙන්න ඕන ගම්වල. ගම්වල තියෙනවා ගම්වල ඉන්න කාන්තාවන් මේවා කරන්න පුළුවන් අය. අපිට අවශ්‍ය රෙදි ටික අපේ රටේ මහ ගන්න පුළුවන්. දැන් සමහර වෙලාවට අපි රටින් මහපු රෙදි ගේන්න ඕනේ නැහැ මේ මම මේ ඇමරිකාවේ ගියා එක වතාවක්. ගිහිල්ලා මමත් මේ නිකන් අපි ඉන්න වෙලාවට ගිහිල්ලා රෙදි කඩවල බලනෝනේ මම නිකන් ෂර්ට් එකක් අරගෙන බැලුවා. අරගෙන බැලුවම ලස්සන ෂර්ට් එකක්. අවසානයේ බැලුවම ෂර්ට් එක මේඩ් ඉන් ශ්‍රී ලංකා. ලංකාවේ හදපු ෂර්ට් එක තමයි ඇමරිකාවේ ගිහිල්ලා ගන්න කට්ටිය. මම ගත්තේ නෑ ෂර්ට් එක. මම කිව්වා මම බලා අපි ඕන කෙනෙක් ගියාම රටකට ගියාම බලනවනේ ඉතින්. එතකොට අපේ රටේ ඇමරිකාවට එංගලන්තයට ලෝකේ ඔය ලොකු ප්‍රධාන පෙළේ රටවල් වලට හොඳම නිෂ්පාදකයෝ ඉන්නේ අපේ රටේ නම්. ඇයි අපිට ඒක මේ රට තුල ව්‍යාප්ත කරගන්න බෑ? අපේ ඒ ඉතා දක්ෂයෝ ඉන්නවා. ඉත හොඳට වැඩ කරන්න පුළුවන් අය ඉන්නවා. නමුත් ඒ අයට අතදීමක් වුණේ නැහැ. මෙච්චර කාලයක් තිබුණේ මොකද්ද? වී ටික අස්වැන්නේ නැමකොට. ගෝයන් කැපෙන වෙලාවට හාල් නැවක් ගේනවා. මුං ඇට ටික කවුපු ටික මේවා වගා වෙන වෙලාවට රටින් ගෙනල්ලා බෙනද පොළට දානවා. ඉතින් ගොවිය ඉතුරු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපේ නිෂ්පාදකයා යම් දෙයක් නිෂ්පාදනය කරනවා නම් ඒක වෙනත් රටවල් වලින් ගෙනල්ලා මේ රටේ කුණු ගොඩවල් ඔක්කොම ගොඩ ගහන තත්ත්වයක් තිබෙනවා. හොඳයි. පරිසර මාධ්‍යමන් විදිහට ඔබතුමන්ට සෑහෙන ලොකු වගකීමක් සහ මහ ජනතාව වෙනුවෙන් යුතුයකමක් වගවීමක් තියෙනවා. අපි සූදානම් විරාමයෙන් අනතුරුවත් මේ පිළිබඳව කතා කරන්න. අපි විරාමයක් ලබා ගනිමු. ඔබ නැවතත් එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින් අපි කතා කරමින් ඉන්නේ පරිසර අමාත්‍යතුමන් එක්ක මහින්ද අමරවීර මහත්මයාත් එක්ක. එමතුමා දැන් ඔබතුමන්ගේ විෂයපතේ පරිසරය ගැන පහුගිය කාලේ බොහෝ දෙනෙක් හඩක් නැගුවා. අපි දැක්ක ලංකාපුර සිද්ධියේදී රාජ්‍ය නොවන සංවිධාන පවා විශේෂම ලොකු ප්‍රබල හඩක් නැගුවා. ඒ අතරදී ආන විලුම්දාව සම්බන්ධ ප්‍රශ්නයක් ඇති වුණා. බොරළු කැපීම් පිළිබඳව පසුගිය රජයේ සමයේදී පවා අවධානය යොමු වෙලා තිබ්බා. දැන් කොහොමද මේ විදිහට පරිසරය විනාශ කරන පිරිස් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න සූදානම්ද ඇමතිවරයා විදිහට? අනිවාර්යෙන්ම දැන් මේ හුඟක් මම එක පැත්තකින් මාධ්‍යවල කතා කිරීම පිළිබඳව අපේ ප්‍රශ්නයක් නැහැ. වගකිව යුතු මාධ්‍යව හරියට එළිදරව් කිරීමක් සිද්ධ වෙනවා. නමුත් සමාජ මාධ්‍ය ජාලාවල අද තියෙන්නේ සමහරලාට පට්ටපල් බොරු නිර්මාණය කරමින්ම දානවා සමහරලාට රජයේ අපකීර්තියට පත් වෙන්න. මට උදාහරණ ඕන තරම් කියන්න පුළුවන්. නමුත් ඔබ කිව්ව ආකාරයට සිදුවීම් කීපයක් ආන විලුන්දාවේ සිද්ධ වුණා. ඒ වගේම වනාත විල්ලුවේ සිදුවීමක් තිබුණා. ඒ වගේම නුවර හන්තානේ සිදුවීමක් තිබුණා. ඒ වගේ සිදුවීම් කීපයක් තිබුණා. මේ සියල්ලටම රජය ක්‍රියාත්මක වෙලා තියෙනවා. පරිසර අමාත්‍යාංශයේ මැදිහත් වීම තියෙන. මේකෙදී ආණ්ඩුවේද විපක්ෂයේද කියලා නෑ. ඔබ එක වෙලාවක් කිව්වා ඔන්න ආණ්ඩු පක්ෂයේ මැදිහත් වීම රජයේ මැදිහත් වීම මත ආන විලුන්දාවේ සිද්ධියක් කර දෙකට අඩු ප්‍රමාණයක් සුද්ධ කිරීමක් පිළිබඳව තිබුණා. නමුත් ඒකට දාලා දේශපාලඥයත් අත්අඩංගුවට අරගෙන නඩු පවර්ලා තියෙනවා. ඒකට සම්බන්ධ සියලු දෙනාට ඒ කටයුත්ත කළා දෙනවා. විපක්ෂයේ දේශපාලඥයෙක් සම්බන්ධ වුණා. එයාටත් නඩු පවර්ලා තියෙනවා. ඒ වගේම ආණ්ඩුවද විරුද්ධ පක්ෂයේද කියලා අපිට අදාළ වෙන්නේ නැහැ. අපි පරිසරයට හානි කරන්නේ කවුද? ඒ පුද්ගලයාට එරෙහිව අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙනවා මේ රටේ නීති පද්ධතිය තුලින්. ඒ වගේම තමයි අපි ඉදිරියේදී තවත් පරිසර පනත සංශෝධනය කරනවා. සංශෝධනය කළා තවත් ස්ථිර දඬුවම් සහ විඳින කාලය සහ දඬුවම් වැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්න. ඉතින් දැනට මට එක දෙයක් කියන්න පුළුවන්. දැන් මේ පහුගිය දවස්වල තියෙන සිදුවීම් සමාජ මාධ්‍ය ජාලාවල බැලුවම නිකන් දැවැන්ත පරිසර හානියක් රටේ වෙනවා වගේ තමයි පේන්නේ. මම දැක්ක සමහර ලේඛන තියෙනවා. මම උදාහරණයක් විදිහට කියන්නම්. මේ දෙකක් මං ආසන්නෙම තියෙන. හොඳයි. එකක් කියනවා තනමල්ලිල උඩවලවට ආසන්නේ අක්කර 40ක කැලෑ කැපීමක් සිද්ධ වෙනවා කිය. මේක ඇත්තනම් පරිසර සංවිධානවත් මම මේ චෝදනා කරන සමහර පරිසර සංවිධාන ඉතාමත් වගකීමෙන් කටයුතු කරන සමහරලාට ඒ ඇයට ලැබෙන වැරදි තොරතුරු. මම තමයි පළවෙනියට මේක දැනගත්තේ. මේ ඩෝසරයක් දාලා සුද්ධ කරන පස්සේ ඔයාලා බැලුවම
කතරගම දේවාලයට අයිති ඉඩම් අක්කර 10ක් බදු අරගෙන තියෙනවා වෛද්‍යවරයෙක් ඇත්තටම. ඔහු ඩෝසරයක් දාලා සුද්ධ කරා. නමුත් ඔහු පොඩි වැරද්දක් කරලා තිබුණා. අපේ සීමාවට එන්න ඇවිල්ලා තිබුණා. පොඩි වනසන්නක්ෂණ. ඒ නිසා ඒත් අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරා. මේක අක්කර 40ක් කැලෑව කැපුවා කියලා දැම්මා. ඊළඟට හම්බන්තොට කිරින්දේ කඩොලාන අක්කර 30ක් කපලා කියලා තියෙනවා. මම කතා කරා මේ අයට අනේ යම් බලන්න මේවා කියලා. මම ගිහලා මමත් සොයලා බැලුවා. මේක සම්පූර්ණ සත්‍යයක්. එහෙම සිදුවීමක් ඇත්තෙම නැහැ. මට ඒ වගේ කියන්න පුළුවන් ඔය තියෙන ලේඛන මම දැක්ක කියවන විවිධ දේවල්. අරමතුමා මේ ලංකාපුර සිද්ධියේදී දැන් බොහොම සංවේදී කාරණාවක්. ගමකට පාරක් දෙන්න තමයි ජනාධිපතිතුමන් ඇතුළු පිරිස මේ ජනාධිපතිතුමන්ගේ උපදෙසින් මේ වැඩ කටයුතු සිදු වුණේ. හැබැයි රාජ්‍ය නොවන සංවිධාන අනවශ්‍ය තැන්වලදී හඬ නගන ගතියක් අපි දකිනවා. මේ ජනතාව ගැන හිතන්නේ නැතුව මේ සිද්ධ වෙන වන විනාශය ගැන කතා කරලා තිබ්බා ඒ කාලෙදී. ඔව් දැන් සමහර පරිසර සංවිධාන තියෙනවා අවංකවම පරිසරයට ආදරය කරන පරිසරය ගැන උනන්දු වෙන පරිසරය ආරක්ෂා කරගන්න මැදිහත් වෙන. ඒ අතරේ සමහර සංවිධාන තියෙනවා මේවා රාජ්‍ය නොවන සංවිධාන විදියට දාලා ඒගොල්ලෝ බලනවා හැමදාම පරිසර විනාශයක් පරිසර ගාස් කැපෙනවා ඒ විනාශ වෙනවා කියලා ජාත්‍යන්තරයට ප්‍රචාරය කළා. ඒ තුලින් සල්ලි ගන්න කණ්ඩායමකුත් ඉන්නවා. ඒ මොකද මේ රටේ පරිසරය හොඳට රැකෙනවා කිව්වොත් සල්ලි හම්බෙන්නේ නැහනේ ජාත්‍යන්තර වශයෙන්. හැබැයි දෙවන්ත පරිසර හානියක් සිද්ධ වෙනවා කිව්වොත් ඒ සංවිධාන වලට මුදල් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වෙනුවෙන් කෑ ගහන කණ්ඩායමකුත් ඉන්නවා. ජනතාවගේ ප්‍රශ්න දිහා බලන්නෙත් නැහැ. ඇත්ත තත්ත්වේ වාර්තා කරන්නෙත් නැහැ. නමුත් අවාසනාවට ඒ හඬ සමාජ මාධ්‍ය ජාලා තුල කටකතා තුල ප්‍රබල වෙලා තියෙනවා. දැන් අපිට වෙලා තියෙන අපි දැන් මේවට දැන් ගිහිල්ලා මම ඔය හැම එකක් සම්බන්ධවම උත්තර දෙනවනේ. මෙයා යන්නේ නැහැ. දැන් මම ප්‍රවෘත්ති සාකච්ඡාවක් තිබුවොත් මම එදාට පෙන්නනවා මෙන්න මේවා බොරු කියලා. මොකද අවාසනාවට වෙලා තියෙන ප්‍රවෘත්ති බැලුවම යන්නේ ඒකනේ. අර මගෙන් අහනවා දේශපාලනේ සම්බන්ධව හරි වෙන කාරණයක් හරි කතාවක් අහනවා කතාවේ කෑල්ලක් දානවා. නමුත් අර දෙන පිළිතුරු යන්නේ නැහැ. පැහැදිලි. මම දැන් මේ පහුගිය වෙලාවේ මම නොගිය තැනක් නැහැ. මං ගියා ආනවින්දාවට ගියා. වනාත ඉල්ලුවේ ගියා. මං අනුරාධපුරයේ වෙනවයි කියන ඒවා බලන්න ගියා. පොළොන්නරුවේ ගියා. මඩකලපුවේ ගියා. මේ හැම තැනකම ගියා. මම දැන් පෙරේදා දවසේ බොල්ගොඩ ගඟේ බෝට්ටුවෙන් ගිහිල්ලා මම බැලුවා එතන යම් සිද්ධීන් වෙනවද කියන එක පිළිබඳව බල සුළු හරි සිද්ධීන් තියෙන ඒවට මං කිව්වා අවශ්‍ය පියවර ගන්න කියලා. මම දැන් ඊයේ දවසේ හිටියේ මේ බොල්ගොඩ මෙතන එහා පැත්තේ මේ තියෙන්නේ මේ ගම්පහ දිස්ත්‍රික්කයේ මේ ගොඩ කරනවා කියලා ඉඩම් ගොඩ කිරීම සම්බන්ධව මුතුරාජවැල සමායන මුතුරාජවැල මම ඊයේ හැම තැනකම ගිහිල්ලා බැලුවා. එතනත් යම් පරිසර විනාශයක් වෙලා තියෙනවා. හැබැයි ඒක මේ අද ඊයේ ඇති වෙච්ච දෙයක් නෙමෙයි. මේ කාලයක් තිස්සේ සිදුවෙච්ච දෙයක්. මම ඒ අවශ්‍ය පියවර ගන්න නියෝග කළා ආවේ. හොඳ ඔය අතර අර මේ කෙටි දුරකථන අංක කිහිපයක් හඳුන්වලා දෙන්න. ඔව් දැන් අපි පරිසර විනාශයන් සම්බන්ධව අපි දැනුම් දෙන්න කියලා දුරකථන අංක ගණනාවක් අපි හඳුන්වලා දීලා තියෙනවා. අපි ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. අපේ අමාත්‍යාංශයේ 1991 දුරකථන අංකයට යම් පරිසර සිද්ධියක් සම්බන්ධව ඇති වෙනවා නම් වහාම වාර්තා කරන්නත් ඒ වගේම 1981 මධ්‍යම පරිසර අධිකාරියටත් ඒ වගේම 1921 පතල්හා භූවිද්‍යා කැණීම්මාංශයේ ශනික දුරකථන ඇමතුම් විදියට දැනුම් දීලා තියෙනවා. ඉතින් අපි ඒ වගේම මේ හැම එකකටම මේ වාර්තා වෙන හැම සිද්ධියක් සම්බන්ධවම අපේ මැදිහත් වීම තියෙනවා. අපි කිසිදු කෙනෙකුට පරිසරයට හානියක් කළා බේරෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒ වගේම මම කියන්න කැමතියි අපි පරිසර හිතකාමී නිෂ්පාදන රාශියක් දැන් මේ කතා වෙන මේ සමාජ මාධ්‍ය ජාලාවල කතා වෙන දේ නෙමෙයි. අපි ඊට එහා යමක් කරනවා. ඒ තමයි අපි ප්‍රධාන ව්‍යාපෘතියක් මේ වෙනකොට පටන් ගන්නවා. සුරකිමු ගංගා කියලා අපි මේ රටේ ගංගා 103ක් තියෙනවා. මේ ගංගා 103ම පිරිසුදු කරලා ඒ ගංගාවල වගකීම අපි බාර දෙනවා ශේෂ්ඨවල ඉන්න නිලධාරීන්. අදාළ ග්‍රාම නිලධාරී කොටස කිව්වොත් තමන්ගේ කොටසක් ග්‍රාම නිලධාරීවරයා වගකීම් බාර ගන්න ඕන. ඒ වගේම ප්‍රාදේශීය ලේකම්වරයා ඒ කොට්ටාසේ බාර ගන්න ඕන. දිසාපතිවරයා දිස්ත්‍රික්කේ බාර ගන්න ඕන. එතකොට ඒ සඳහා අපි කමිටු පිහිටුවීම දැවැන්ත වැඩපිළිවෙල. මම හිතන්නේ මේ රටේ ක්‍රියාත්මක වෙන දැවැන්තම වැඩපිළිවෙල බවට පත් වේ මේ ගංගා 103 ආරක්ෂා කිරීම. දැන් මේවා ඉන්න අනවසර අය ඉන්න. මේ අය නිවාස හැදීම දක්වා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම දක්වා ඒ වගේම ප්‍රවාහන මේ ගංගා තුල ප්‍රවාහන පද්ධතිය දියුණු කිරීම දක්වාම මේ වැඩපිළිවෙල යනවා. අපි මේ ගංගා 103 හැදුවම රටේ සැලකිය යුතු පරිසරයේ වෙනස්කමකුත් එක්ක රටේ දියුණුවක් වෙනවා. ඒ වගේම අපි පරිසර හිතකාමී නිෂ්පාදන බොහොමයක් හඳුන්වලා දෙනවා ඉස්සරහට. අපි තහනම් කිරීම රාශියක් කරනවා පරිසරයට අහිත කර මට ඒක කියන්න වෙලාව නැහැ. මට පේන විදියට
ඒ බොහෝ දේවල් අපිට පරිසරයට අහිත කර දේවල් තහනම් කරන අතරේ මේ දේශීය කර්මාන්තකරුවන්ට අපි ආරාධනා කරන ඒවට විකල්ප හඳුන්වලා දෙන්න. මේ රටේ දවසකට මේ රටේ ජනගහනය මිලියන 22ක් වගේ කියලානේ කියන්නේ. දවසකට මිලියන 15ත් 20ත් අතර ලන්සීට් පාවිච්චි වෙනවා. එක අවුරුද්දකට එක වෙළඳ ජාලයක් විතරක් පාවිච්චි කරන මිලියන් 200ක අර shopping bag කියන එක. ඒකට ඔබට හිතා ගන්න පුළුවන් කොච්චර පරිසර විනාශයක්ද ඇති වෙන්නේ කියලා. අපි මේවා පාලනය කරන්න මේවා නවත්තන්න අවශ්‍ය පියවර රාශියක් ගනිමින් යනවා. හොඳයි. ඒ තමයි එතුමන්ගේ දැක්ම සහ ඉදිරියට වැඩ පිළිවෙල අපි සූදානම් මේ පිළිබඳව ඔබතුමන් එක්ක තවත් දවසක් කතා කරන්න. යතරදි මතක් කරන 1991 අමතන්න පුළුවන් ඔබට. ඒ වගේම 1981 මධ්‍යම පරිසර අධිකාරිය 1921 ඔබ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ පරිසර විනාශයක් සිද්ධ වෙනවා නම් ඔබට පුළුවන් ඉතාමත් ඉක්මනින් දැනුම් දෙන්න. එතුමා කිව්ව විදිහටම අපි සූදානම් අදට සාකච්ඡාව අවසන් කරන අපිත් එක්ක එකතුනේ පරිසර අමාත්‍යතුමන් මහින්ද අමරවීර මහත්මයා. ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි. අද කාර්යබහුල දවසක්. ඒ කාර්යබහුලත්වයත් එක්ක අපිත් එක්ක එකතුනාට බොහොම ස්තුතියි. අපි සූදානම් 7 වෙනි පැය අවසන් කරන්න. යලිත් හෙට උදේ 7ට මුණ ගැහෙමු. සුබ දවසක්.